ඔව් යාළුවනි ජනීප්‍රෝ YouTube channel එකට ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව තමයි පරිගණකය. පරිගණකය ගැන කතා කරන්නේ ඇයි? ගොඩක් දුරට පරිගණක ගැන දැනුම නැති බොහෝ දෙනා සමාජයට බැස්සහම සමාජයේදී විවිධ දේවල් නිසා ඒ කට්ටියව ලැජ්ජාවටපත් වෙනවා. නැත්තම් කොන්වීමටපත් වෙනවා. ඒ අදාළ සිද්ධියකට තමන්ගේ රැකියා ස්ථානයේදී තමන්ගේ ඕනෑම ස්ථානයකදී පරිගණක ගැන දැනුමක් නැති නිසා ලැජ්ජාවටපත් වෙන අවස්ථා ඕන තරම් දකින්න ලැබෙනවා. ඉතින් මේ පුජ්‍යලයන්ට පරිගණක ගැන මූලික අධ්‍යයනය මූලික දැනුමක් ලබා දීම තමයි මගේ මේ වීඩියෝ එකේ අරමුණ වෙන්නේ. එතකොට මොකක්ද පරිගණකය කියන්නේ කියලා කෙටියෙන් බලමු. 1822 විතර චාල්ස් බැබේජ් කියන පුජ්‍යලයා විසින් පරිගණකයේ මූලික ආරම්භයේ අඩිතාලම දානවා. ඔහු තමයි පරිගණකයේ පියා කියලා අපි හඳුන්වන්නේ. එතකොට මොකද්ද මේකට ආරම්භ වුණේ? ඇබකස් එක නැත්තම් ඝනකරාමෝ කියන එක තමයි මේ පරිගණක පරම්පරාවේ ආරම්භයට මුල් අඩිතාලම දාන්න. එතකොට අපි දන්න ඝනකරාමයෙන් තමයි මේක පැවතගෙන එන්නේ. එතකොට ඒ කාලේ පරිගණකයක් ඉතා විශාලයි. ගොඩක් දුරට අපේ සාමාන්‍ය නිදර කාමරයකටත් වඩා විශාල ප්‍රමාණයේ පරිගණක තමයි ඒ කාලේ තිබ්බේ. හැබැයි අද දක්වා ඒක ඉතා කුඩා පරිගණක බවට පත් වෙලා තියෙනවා. හරි. එතකොට අපි බලමු පරිගණකයක මූලික කොටස් මොනවද කියලා. පරිගණකයක් ගත්තාම ප්‍රධාන වශයෙන් පරිගණකයක් භාවිතා කරන්න නම් ඒකට අවශ්‍ය ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. එකක් තමයි අපි මේ දන්න පරිගණකය කියන කොටස. ඕකට CPU කියලා කියනවා. අර පෙට්ටියක් වගේ තියෙන කොටස ඒක තමයි පරිගණකය. එතකොට ඊට පස්සේ අපිට රූප අපිට බලා ගන්න පුළුවන් තිරයක් තියෙනවා. මොනිටර් එකක්. එතකොට මේ මොනිටර් එක අපිට අවුට්පුට් ඩිවයිස් එකක්. නැත්තම් දත්ත අපිට පෙන්වන උපකරණයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මේකෙදි කියන්න ඕන සමහර කට්ටිය විශේෂයෙන් කුඩා දරුවන් ඉන්න දෙමාපියන්. ඒ කියන්නේ මැදි වයසේ ඉන්න සමහර අය ගොඩක් දෙනා නෙමෙයි යම් පිරිසක් හිතාගෙන ඉන්නවා මේ මොනිටර් එක තමයි පරිගණකය කියන්නේ. එතකොට ඒක වෙනස් වෙන්න ඕන. එතකොට ඊළඟට තියෙනවා ප්‍රධාන වශයෙන් කීබෝඩ් එකයි මවුස් එකයි. කීබෝඩ් එකෙන් අපිට අංක ඉලක්කම් සහ විවිධ දත්ත අපේ පරිගණකයට අතුල් කරන්න පුළුවන්. ඉන්පුට් ඩිවයිස් එකක් විදියට වැඩ කරනවා. මවුස් එකෙන් පරිගණකයේ තියෙන කර්සර් එක නැත්නම් පරිගණකයේ තියෙන ඊතලය පාලනය කරන්න පුළුවන් මවුස් එක මගින්. ඒතර ඔය කියන කොටස් හතර තමයි මූලිකව පරිගණකයකට අවශ්‍ය වෙන කොටස් හතර. එතකොට අපිට දැන් අපි දන්නවා තිරයෙන් අපිට දෙන්නේ මොනිටර් එකෙන් රූප අපිට පේන එක. ඒතර කීබෝඩ් එකෙන් අපි අංක ඉලක්කම් අකුරු ඇතුළත් කරන එක. මවුස් එකෙන් අපිට අර පරිගණක තිරය පාලනය කරන එක. ඔය කොටස් තුන ගැන යම් අවබෝධයක් ගොඩක් දුරට ඔයාලට ඇති. හැබැයි අර CPU එක නැත්තම් පරිගණකය කියලා හඳුන්වන අර පෙට්ටිය වගේ කොටසට මේ තියෙන පරිගණකය කියලා හඳුන්වන කොටසට ගැන අධ්‍යයනයක් තමයි විශේෂයෙන් මම මේකෙදි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකේ කොටස් කීපයක් තියෙනවා මේක අභ්‍යන්තරේ. එකක් තමයි power supply එක. මේකට විදුලිය සපයන කොටසක් තියෙනවා. එතකොට මේක ඇතුලේ තියෙන්නේ 230 විදුලියක් නෙමෙයි. ඒ කියන්නේ අපි දන්න 230ක් විතර වෙන අපි වෙනත් උපකරණ වලට දෙන 230 විදුලිය ඇතුළට දුන්නට මේකෙන් ඒ විදුලිය අඩු කරන්ට් එකකට කන්වර්ට් වෙනවා. ඒ කියන්නේ DC කරන්ට් එකකට කන්වර්ට් වෙනවා. එතකොට වෝල්ට් 12ටත් අඩු කරන්ට් එකකට කන්වර්ට් වෙලා තමයි පරිගණකය ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒකෙන් මතක තියෙන දැනගන්න ඕන දේ තමයි මේකේ අභ්‍යන්තරයේ ගොඩක් දුරට ක්‍රියාත්මක වෙන්නේ වෝල්ට් 12ට අඩු DC කරන්ට් එකක්. ඒ කියන්නේ ඇල්ලුවා කියලා කරන්ට් එක වදින්නේ නැහැ. හරි. එතකොට ඒක එකක්. එතකොට ඒකත් එක්ක මම කියලා දෙන එක දෙයක් තියෙනවා. සමහර කට්ටියගේ පරිගණක මෙහෙම අල්ලපුවාම කරන්ට් එක වදිනවා කියලා තියෙනවා. ඒක සමහරු කියනවා පොඩි ඝට්ටනයක් තියෙනවා. එතකොට ඒක නැති කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒ වෙන්නේ පරිගණකයට හරියට ගෙදර තියෙන විදුලියේ එර්ත් එක සම්බන්ධ වෙලා නැහැ. එතකොට අපිට පුළුවන් එක්කෝ ගෙදර තියෙන විදුලියේ එර්ත් එක නිවැරදිව සම්බන්ධ කරන්න. නැත්නම් මේ කේසින් එකට පොඩි වයර් කැල්ලක් සම්බන්ධ කරලා ඒක භූගත කරන්න. නැත්තම් බිමට පොළවට සම්බන්ධ කරලා හරි ගෙදර තියෙන එර්ත් එකට සම්බන්ධ කරලා හරි මේ කරන්ට් එක වදිනවා වගේ එක නැති කරගන්න පුළුවන්. එතකොට පවර් සප්ලයි එක ගැන දාලා අවබෝධයක් ඔයාලට ඇති. එතකොට එතනින් එහාට ගිහිල්ලා මේක ඇතුලේ තව තියෙනවා ප්‍රධාන වශයෙන් මදර් බෝඩ් එක කියලා කොටසක්. හරි. එතකොට ප්‍රොසෙසර් එක කියලා කොටසක් තියෙනවා. RAM එක කියලා කොටසක් තියෙනවා. හાર્ඩ් ඩිවයිස් එක කියලා තියෙනවා. DVD ROM එක කියලා කොටසක් තියෙනවා. ඔය කොටස් කීපය තමයි ප්‍රධාන වශයෙන් මේකේ අභ්‍යන්තරයේ තියෙන්නේ. එතකොට මදර් බෝඩ් එක කියන්නේ මොකක්ද? මදර් බෝඩ් එක කියන්නේ මේකේ තියෙන විවිධ ස්ථාන වලට පරිගණකයේ ඇතුලේ තියෙන කොටස් අනිත් කොටස් වලට අර මම ඉදිරියේදී කතා කරන්න යන කොටස් වලට සම්බන්ධතාවය ඇති කරලා දෙන ප්‍රධාන පාලක මැදිරිය වගේ තමයි. ඒ කියන්නේ
මොකක් හරි තැනක ප්‍රධාන පාලක මැදිරියක් තියෙනවනේ. එතකොට ඕනෑම ස්ථානයක ප්‍රධාන ස්ථානයක් තියෙනවා. එතකොට ඒ වගේ ස්ථානයක් තමයි මෙතනදී වෙන්නේ. හරි. හරියට අපේ ගෙදරක සාලයක් තියෙන සාලෙට හැමතැනටම සම්බන්ධතා තියෙනවානේ. ගෙදර කොටස් වල. නැත්තම් අපි ඕනෑම දෙයක ප්‍රධාන ස්ථානයක් තියෙනවා. ඒ ස්ථානය වගේ තමයි මදර්බෝඩ් එක කියන්නේ. එතකොට ඒකේ ලොකු අවබෝධයක් ඔයාලට අවශ්‍ය වෙන්නේ නැහැ පරිගණකයක් ක්‍රියාත්මක කරන්න සාමාන්‍ය භාවිතයේ. එතකොට මදර්බෝඩ් එක ගැන හරි. ඊට පස්සේ ප්‍රොසෙසර් එක කියලා එකක් තියෙනවා. මේක ගැන යම් අවබෝධයක් තියෙනවා. ප්‍රොසෙසර් පටන් ගන්නෙ Pentium ප්‍රොසෙසර් වලින් නම් මෙහාට එනවා. එතකොට Pentium 1, Pentium 2 ඔය විදිහට කතා කරපු ප්‍රොසෙසර් වගේක් තියෙනවා. හැබැයි දැන් ඒවා භාවිතයේ නැහැ. හරි. ඊට පස්සේ ආවා dual core කියලා ප්‍රොසෙසර් එකක්. ඊට පස්සේ core to duo කියලා ප්‍රොසෙසර් එකක් ආවා. i3 කියලා, i5 කියලා, i7 කියන ප්‍රොසෙසර් එක තමයි ගොඩක් දුරට දැන් ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ ගොඩක් දුරට මේ වෙද්දි වර්තමානයේ භාවිතා වෙන්නේ i3, i5, i7 කියන ප්‍රොසෙසර්. එතකොට ඕවා ජෙනරේෂන් අනුවත් නැත්තම් එක එක කාලින් කාලයට ආපු ප්‍රොසෙසර් විදියට කතා බහට ලක් වෙනවා. මම මේ දැනුම අඩු අයටයි මේ අවබෝධය දෙන්නේ. එතකොට දල වශයෙන් මතක තියාගන්න Pentium කියලා කතා කරපු ප්‍රොසෙසර් එකක කරන්න පුළුවන් එයාට ඊටාම කුඩා කාලයකදී එක වැඩ කොටසක් තමයි ඒ ප්‍රොසෙසර් එකට කරන්න පුළුවන්. ඒකට තමයි Pentium ප්‍රොසෙසර් කියලා කිව්වේ. එතකොට dual core කියන ප්‍රොසෙසරේදී ඒ පරිගණකයට එක මොහොතකදී වැඩ දෙකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ හරියට මොළ දෙකක් තියෙනවා වගේ. i3 කියන්නේ 3ක් කරන්න පුළුවන්. එතකොට ඔයාලට දන්නවා i7 කියන්නේ වැඩ 7ක් දක්වා එකවර කරන්න පුළුවන්. මේක මේ එකපාර කරනවා කිව්වට ඔයාලා හිතයි මේ ප්ලේයර් එකක් සින්දු දාලා අපි වර්ඩ් එක ටයිප් කරද්දි දෙකක් නෙවෙන්නේ Pentium machine එකත් මේක පුළුවන් කියලා. ඒක නෙමේ මේ අපි තව ඉස්සරහට කතා කරනවා අපිට පිටින් පෙවුනට එයා ඇතුලේ වෙනත් ක්‍රියාවලියක් තමයි සිද්ධ කරන්නේ. එතකොට මම මේ i3 i7 ගැන කතා කරේ දැන් ඔයාලා කරන වැඩේ ඔයාලා පරිගණකයේ භාවිතයට ගන්න ක්‍රියාවලිය ක්‍රියාකාරකම අපි හිතමු Word Excel PowerPoint වගේ දේවල් වලින් ටයිප් කරන්න වගේ දෙයක් නම් පාවිච්චි කරන්නේ දරුවෙක්ට නම් වැඩක් කරන්නේ i7 කියන ප්‍රොසෙසර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ දරුවගේ ක්‍රියාකාරකම නැත්නම් Word Excel වගේ වැඩකට i3 කියන ප්‍රොසෙසර් එක හොඳටම ප්‍රමාණවත්. හැබැයි graphic designing කරලා ලොකු Photoshop පාවිච්චි කරලා නැත්නම් වෙනත් ලොකු software අපි කතා කරන ටිකක් වැඩි බරක් තියෙන software පාවිච්චි කරනවා නම් i7 පරිගණකයක් ගත්තා කියලා ගැටලුවක් නැහැ. එතකොට ඔය idea එක දල වශයෙන් ගන්න ඕන i3 ප්‍රොසෙසර් එකක අවශ්‍යතාවය වෙන්නේ සාමාන්‍ය ක්‍රියාවලියකට i7 ප්‍රොසෙසර් එකක් අවශ්‍ය වෙන්නේ ලොකු වැඩි භාවිතයක් ගන්නවා නම් තමයි. මොකද මම මේක කිව්වේ සමහර අය i7 ප්‍රොසෙසර් එකක් කුඩා දරුවන්ට අරන් දෙනවා. ඉතින් එතනට ලොකු වියදමක් යනවා. ඒ වියදමේ වාසියක් ලැබෙන්නේ නැහැ. එච්චර අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හරි ප්‍රොසෙසරින් පස්සේ අපි කතා කරමු RAM එක ගැන. RAM එක ගැන කතා කරන්න කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා. මේ තියෙන chart එක පේනවා ඇති. මේකෙදි අපි පරිගණක භාවිතයේදී කතා කරන එක්තරා සංඛ්‍යා වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ මෙතනදී අපිට පේනවා bit වලින් byte වලින් kilobyte වලින් megabyte වලින් එහෙම පරිගණක භාවිතයේදී හඳුන්වන සංකේතයක් තියෙනවා. ඒ කියන්නේ මේක ගොඩක් දුරට විස්තර කරන්න මම යන්නේ නැහැ. මෙතන හරියට අපි ගණන් කරනවා වගේ වැඩක් තමයි. 1 2 3 4 කියලා ගණන් කරනවා වගේ වැඩක්. මෙතනදී bit 8ක් byte එකයි. byte 1024ක් kilobyte එකයි. kilobyte 1024ක් megabyte එකයි. megabyte 1024ක් gigabyte එකයි. ඔය විදිහට තමයි මේ සංඛ්‍යාව යන්නේ. එතකොට ඔයාලා මතක තියාගන්න ඕන kilobyte, megabyte, gigabyte කියන තුන විශේෂයෙන් භාවිතා වෙනවා. ඒ තුන මතක තියාගන්න ඕන දල වශයෙන්. එතකොට අපි RAM ගැන කතා කරන්න යන්නේ ඊළඟට. RAM එක කියන්නේ මොකද්ද? RAM එක කියන්නේ తాවකාලික මතකය කියන එක තමයි සිංහල තේරුම. తాවකාලික මතකය. එතකොට RAM එකෙන් සිද්ධ වෙන්නේ එයා පරිගණකය තුල තියෙන දේවල් తాවකාලිකව මතක තියාගන්න. ලොකු දිග වේලාවකට නෙමෙයි ඒ తాවකාලික වේලාවකට. ඒ කියන්නේ පරිගණකේ ක්‍රියාත්මක තියෙන තුරු පමණයි RAM එකේ මතකය තියෙන්නේ. RAM එක තමයි తాවකාලික මතකය. RAM එක ක්‍රියාත්මක වෙන්නේ පරිගණකයේ පණ ගන්නවලා තියෙන තුරු පමණයි. පරිගණකය ඕෆ් කරාට පස්සේ කරන්ට් එකෙන් විදුලියෙන් විසන්ධි කරාට පස්සේ එයාගේ తాවකාලික මතකය බිඳුවටම බයිනවා. නැතුවම වෙලා යනවා. ආයෙ පරිගණකය ඔන් කරාම බිඳුවේ ඉඳන් තමයි ආයෙ පටන් ගන්න. එතකොට මේක මම කිව්වේ දැන් ගොඩක් දුරට ඔයාලා ජංගම දුරකථන වල දැන් කතා කරනවා RAM එක මෙච්චරයි
1GB 2GB RAM එකක් තියෙන මගේ ෆෝන් එකේ කියලා. ඒකට පරිගණක වලත් ඔයාලට ඇහෙනවා 2GB RAM එකක් තියෙනවා 1GB RAM එකක් තියෙනවා මට මේ 2GB RAM එකක් ඇද්ද 4GB RAM එකක් ඇද්ද? එතකොට ඔයාලා දැනගන්න ඕන සාමාන්‍යයෙන් ඔයාලා ඔළුවේ තියාගන්න මතක තියාගන්න මෙගාබයිට් 512 RAM තියෙනවා. ඊට අඩු ඒවත් තියෙනවා. ඊට පස්සේ ගිගාබයිට් එකේ RAM තියෙනවා. මොකද මෙගාබයිට් 1024ක් 1024ක් තියෙනවා කියන්නේ ගිගාබයිට් එක. ගිගාබයිට් එකේ RAM තියෙනවා. ඊට පස්සේ 1 2 4 8 කොහොම RAM තියෙනවා. එතකොට මේ RAM එකේ ප්‍රමාණය වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? RAM එකේ ප්‍රමාණය වැඩි වෙන්න එයාට తాවකාලිකව මතක හිටින ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ලොකු වැඩක් දිග කාලයක් ඔන්න එකේම කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔය සමහර වෙලාවට ගොඩාක් වෙලා පරිගණකේ ඔන්න එකේ ගොඩාක් වෙලා වැඩ කරගෙන යද්දි අපි නැත්තම් වර්ඩ් එක පිටු ගානක් ගහගෙන යද්දි එයා ඒ සේරම తాවකාලික මතකේ තියාන ඉඳලා එකපාරට පරිගණකේ හිර වෙනවා. මුකුත් වැඩ කරන්නේ නැතු වෙනවා. එහෙම වෙන්නේ මේ RAM එක අවශ්‍ය ප්‍රමාණයට නැති නිසා. එතකොට පොඩි RAM එකක් ඒ කියන්නේ අර මෙගාබයිට් 512 හරි ගිගාබයිට් එකේ හරි RAM එකක් තියෙන පරිගණකයකින් ලොකු පොඩි වැඩක් වුණත් දීර්ඝ කාලිනව දිග වෙලාවක් කරගෙන යද්දි ඕෆ් කරන්නේ නැතුව ඒකට එයාට දරා ගන්න පුළුවන් මතකයේ සීමාව පනිනවා. එතකොට එයා නිකම්ම එයාට මුකුත් කර කියා ගන්න බැරුව හිර වෙනවා. ස්ට්‍රක් වෙනවා කියලා කියන්නේ. එතකොට ඔයාලා දැනගන්න ඕන අඩුම තරමේ පරිගණකයකට ඔයාලගේ ගෙදර තියෙන පරිගණකේ අඩුම සාමාන්‍ය Word Excel පාවිච්චි කරන්න නම් 2GB වත් RAM එකක් තියෙන්න ඕන. එතනින් එහා RAM එකකට යන්න වෙන්නේ තමන් කරන වැඩ කටයුතු වැඩි වෙන්න. එතකොට Word Excel PowerPoint වගේ දේවල් පාවිච්චි කරනවා නම් 2GB RAM එකක්වත් අඩුම තරමේ තියෙනවා නම් තමයි හොඳ වැඩක් කරන්න පුළුවන්. එතකොට ෆෝන් වලටත් ඕක එහෙමම තමයි. 2GB වගේ RAM එකක් අඩුම තියෙනවා නම් ෆෝන් එකේ සාමාන්‍ය හොඳ වැඩක් කරගන්න පුළුවන් හිර වෙන්නේ නැතුව. RAM එක වැඩි වෙන්න හිර වෙන ප්‍රමාණය අඩු වෙනවා. හරි. එතකොට RAM එක ගැන දල අයිඩියා එකක් ඔයාලට එන්න ඇති. එතකොට ඒ අතරේ මම තව මතක් කිරීමක් කරන්න. ඔයාලා දකිනවා පරිගණක තිරය. පරිගණකයේ තිරේ අපිට පේන්නේ ඇත්තටම RAM එකේ තියෙන දේවල් තමයි අපිට පරිගණක තිරේ පේන්නේ. නැතුව මේ හાર્ඩ් එක නෙමේ පරිගණක තිරේ. නැත්තම් වෙන මොකක්වත් තියෙන දෙයක්. මැෂින් එක ඇතුලේ තියෙන වෙන ඩිවයිස් එකක තොරතුරු නෙමෙයි මේ තියෙන්නේ. RAM එක විසින් තමයි අපිට මේ පරිගණක තිරයක් ලබා දෙන්නේ. මොකද ඒකත් తాවකාලික මතකයට අයිති වෙන නිසා. RAM එක හරහා තමයි VG එකෙන් අපි ඉස්සරහට කතා කරනවා VG එකෙන් මේ පරිගණක තිරය ලබා දෙන්නේ. එතකොට VG එක ගැන කිව්වොත් VG එක කියන්නේ මේ පරිගණක තිරයට රූප ලබා දෙන ඩිවයිස් එක නේ. ඇතුලේ තියෙන උපාංගය VG එක කියලා එකට කියනවා. මොනිටර් කේබල් එක මොනිටරින් එන පරිගණක තිරයෙන් එන කේබල් එක සම්බන්ධ කරන්නේ එතනට. සමහර පරිගණක වල ගොඩාක් දුරට මේක අර මදර්බෝඩ් කියන කොටසටමයි අයිති වෙලා තියෙන්නේ. එතකොට එහෙම තිබ්බම ප්‍රමාණවත් තමන් සාමාන්‍ය කටයුත්තක් කරනවා නම් හැබැයි ගේම් ගහනවා නම් නැත්තම් මොනවා හරි එඩිටිං ග්‍රැෆික් ඩිසයිනින් කරනවා නම් මොකක්ද ලොකු පරිගණකයෙන් වැඩි කාර්යභාරයක් ගන්නවා නම් විශේෂයෙන් පරිගණක තිරේ භාවිතා කරලා ලොකු ප්‍රොසෙස් එකක් කරනවා නම් එතකොට එයාට අමතරව VGA කාඩ් එක කියලා එකක් ගහන්න වෙනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ මේ පරිගණක තිරය ඊටාම ලස්සනට ඒ පික්සල් ගානක් තියෙනවා. පික්සල් ගාන උපරිමයෙන් පෙන්눔 කරලා වැඩ කරගෙන යන එක තමයි සිද්ධ වෙන්නේ. එතකොට අර ලොකු ගේම් එකක් නැත්නම් ලොකු ෆොටෝ එඩිටිං software එකක් පාවිච්චි කරන නැත්නම් ලොකු graphic designing එකක් කරන කෙනෙක්ට වීඩියෝ එඩිට් කරන කෙනෙක්ට ඒ VG එක වැඩි කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක බලන අය එච්චර VG එකක් අවශ්‍ය වෙන අය නෙමෙයි මේ VG එක බලන්නේ කියලා. මොකද ඒ තැනට යන කෙනාට ලොකු පරිගණක දැනුමක් නැතුව යන්න බෑ. හැබැයි මම මේ කියන්නේ මම මේ වීඩියෝ එක ගේන්නේ පරිගණක දැනුම අඩු නිසා විවිධ තැන්වලදී ලැජ්ජාවටපත් වෙන්න සිද්ධ වෙන අයට එසේ නොවෙන්න තමයි මේ වීඩියෝ එක ගේන්නේ. හරි. එතකොට VG එකක් දල වශයෙන් අපි කතා කරා. ඊට පස්සේ තව ඩිවයිස් එකක් තියෙනවා හાર્ඩ් එක කියලා. හાર્ඩ් එක කියන්නේ මොකද්ද? පරිගණකයේ ස්ථාවර මතකය, ස්ථිර මතකය. හරි. පරිගණකයේ තුල ඔයාලා දාලා දෙනවා සින්දු, ෆිල්ම්, Word, Excel, PowerPoint වල පොඩි ඒ ෆයිල් ඔය ආදී ඡායාරූප ගොඩක් දේවල් අපි තැම්පත් කරලා තියෙනවා. මයි කම්පියුටර් එකට ගියාට පස්සේ පෙන්නනවා හાર્ඩ් දෙක තුනක් නේ. ඒ හાર્ඩ් දෙක තුනේ තියෙන ඒවා තමයි අපි මේ හાર્ඩ් ඩිවයිස් එක ඇතුළේ කියලා පටන් කතා කරන්නේ. මේකත් අපි හරි කලින් කතා කරපු අංක ඉලක්කම් එක්කම තියෙනවා. ඒ කියන්නේ මොනවද? ගිගාබයිට් 250 500
ඊට පස්සේ අපි කතා කරනවා ටෙරාබයිට් 1 ටෙරාබයිට් 2 ඔය විදිහට හાર્ඩ් ඩිවයිස් තියෙනවා. එතකොට හાર્ඩ් එක අපිට පරිගණකයක වේගයට හරි පරිගණකයක වැඩ කරන වේගයට හાર્ඩ් ඩිවයිස් එක බලපාන්නේ නැහැ. හරි සමහර අය හිතන් ඉන්නවා මගේ හાર્ඩ් එක ගිගාබයිට් දෙකක් මාර ස්පීඩ් එකේ හින්දා මගේ කම්පියුටර් එකට. ඒක වැරදි. හાર્ඩ් එක වැඩි වෙනවා කියන එක පරිගණකයේ ස්පීඩ් එකට ඍජුව බලපාන්නේ නැහැ. සමහර වෙලාවට බලපානවා හાર્ඩ් එක වැඩි හાર્ඩ් එකක් දාපුවාම පරිගණකයේ ස්ලෝ වෙනවා. මිසක් හાર્ඩ් එක වැඩි වුණා කියලා පරිගණකයේ ස්පීඩ් වෙන්නේ නැහැ. හැබැයි අඩු හાર્ඩ් එකකිනුත් වැඩ කරන්න බෑ. මොකද පරිගණකයේ ක්‍රියාත්මක වෙන software system එකක් තියෙනවා. ඒක වැඩ කරන්න අවම ප්‍රමාණයක්වත් තියෙනවා. එතකොට දල වශයෙන් ගිගාබයිට් 512ක්වත් අඩුම හાર્ඩ් එකක් තිබ්බාම ප්‍රමාණවත්. එතකොට හાર્ඩ් එක වැඩි වුණා කියලා පරිගණක ස්පීඩ් වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න ඕන. හරි. ඒකත් දල වශයෙන් ඔයාලට අයිඩියා එකක් ඇති. මේකේ තමයි අර data තියෙන්නේ නේ. දත්ත තියෙන්නේ ඔය hard device එකේ. හරි. එතකොට ඊට පස්සේ තියෙනවා CD ROM එක, DVD ROM එක. අපි CD දාන ROM එක. ඒක නම් ගොඩක් අය දන්නවා. ඔය කියන කොටස් වලින් තමයි පරිගණකයක් සමන්විත වෙන්නේ. එතකොට තව ඊට අමතරව ස්පීකර්, එතකොට ස්කෑනර්, රූප ඡායාරූප අතුල් කරන්න පුළුවන් ස්කෑනර්, වෙබ් කැමරා, අපේ ඡායාරූප එවලෙම දර්ශනය වෙන වෙබ් කැමරා, ඔය ආදී දේවල් තියෙනවා. ඔය තමයි හાર્ඩ්වෙයාර් කොටස් ටික පරිගණකයකට අයිති. එතකොට හાર્ඩ්වෙයාර් කොටස් ටිකෙන් පස්සේ අපි කතා කරනවා සොෆ්ට්වෙයාර් කියලා කොටස් ටික. එතකොට හાર્ඩ්වෙයාර් කියන්නේ අපිට අල්ලන්න පුළුවන් දෘඩාංග කියලා කියන්නේ. ඒව අපිට අල්ලන්න පුළුවන්. සොෆ්ට්වෙයාර් කියන්නේ මෘදුකාංග. මේවා අපිට අල්ලන්න බෑ අති. හරි. මෘදුකාංග වල කොටස් දෙකක් තියෙනවා. සොෆ්ට්වෙයාර් වල කොටස් දෙකක් තියෙනවා. දල වශයෙන් මේ මතක තියාගන්න කියන්නේ සොෆ්ට්වෙයාර් වල කොටස් දෙක තමයි එකක් සිස්ටම් සොෆ්ට්වෙයාර් කියලා එකක් තියෙනවා. අනිත් එක ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියලා තියෙනවා. සිස්ටම් සොෆ්ට්වෙයාර් තමයි අපි ඔය කතා කරනවා Windows XP කියලා කියනවා. Windows Vista කියනවා. Windows 7, 8, Windows 10. හරි. ඔය විදිහට කතා කරන්නේ සිස්ටම් සොෆ්ට්වෙයාර් ටික. හරි. ඊට පස්සේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියපු තමයි PowerPoint, Excel, එතකොට Photoshop ඔය වගේ විවිධ ගේම්, විවිධ සොෆ්ට්වෙයාර් ඔය දේවල් තමයි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියලා කතා කරන්නේ. එතකොට මේ අපි කතා කරපු අර Windows XP 7, 8 ඔය දේවල් තමයි පරිගණකේ ක්‍රියාත්මක වෙන්න එයාට ඕන කරන අත්‍යවශ්‍යම සොෆ්ට්වෙයාර් ටික. හරි. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් දාන්නේ අමතරව. එතකොට සිස්ටම් සොෆ්ට්වෙයාර් ගැන දල අවබෝධයක් තිබ්බාම ඇති. එතකොට පරිගණකයේ තියෙන මොකද්ද ඔපරේටිං සිස්ටම් කියලා කියනවා. හරි. ඔපරේටිං සිස්ටම් එක කියලා කියනවා. ඒ තුලින් තමයි පරිගණකය අපිට වැඩ කරන්න පහසු වෙන්නේ. එතකොට Windows 7 තමයි දැනට අඩුම තියෙන දල වශයෙන් හොඳම පරිගණක සිස්ටම් එක. Windows XP තිබ්බා. දැන් ඒක කාලය ඉවර වෙලා තියෙන්නේ. දැන් ඊට අමතරව Windows 8 භාවිතය අඩුයි. Windows 10 තියෙනවා ගොඩක් දුරට භාවිතේ. දැන් අලුත්ම version එක Windows 11 ඇවිත් තියෙනවා. ඔය කියන software දල වශයෙන් තමන්ගේ පරිගණකයේ තියෙන මොකද්ද ඔපරේටිං සිස්ටම් එක කියලා මතක තියාගන්න. ඒක මොකද්ද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. my computer හරි this PC කියන එක හරි right click කරලා යටම තියෙන properties කියලා තියෙනවා. ඒකට ගියාම මොකද්ද තියෙන ඔපරේටිං සිස්ටම් එක කියලා තියෙනවා. තව ගොඩක් දේවල් තියෙනවා Ubuntu, Linux ඔය වගේ. එතකොට Apple සමාගමේ දෙන වෙනම ඔපරේටිං සිස්ටම් එකක් තියෙනවා. එතකොට මේ දේවල් දැනුමට එකතු කරගන්න. එතකොට ඔය විදිහට තමයි පරිගණකයක් දල වශයෙන් තියෙන්නේ. එතකොට මේ මතකයේ තියාගෙන ඔයාලට දල වශයෙන් පරිගණකයක් කියන්නේ මොකද්ද? පරිගණකයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද කියලා දල අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ විදිහට තව දුරටත් මේ YouTube එක හරහා හරි දන්න අයගෙන් අහලා හරි පරිගණක දැනුම වැඩි කරගන්න අපි උත්සාහ කරන්න ඕන. එතකොට තමයි විවිධ තැන්වලදී සිද්ධ වෙන ලැජ්ජාවටපත් වීම නැති කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඉංග්‍රීසි දන්නේ නැති නිසා සමහර අය ලැජ්ජාවටපත් වෙනවා. වෙනත් දෙයක් දන්නේ නැති නිසා ලැජ්ජාවටපත් වෙනවා. ඒ වගේම තමයි මේ පරිගණක දන්නේ නැති නිසා ලැජ්ජාවටපත් වෙනවා. ඒ කියන්නේ මම සමහර තැන්වල දැකලා තියෙනවා මේ දැනුම අඩුකම නිසා වැරදි දේවල් ඒ කියන්නේ ගොඩාක් දුරට ලැජ්ජාවටපත් වෙනවා. සමහර අය කියනවා මගේ මැෂින් එකේ හાર્ඩ් එක මෙච්චරක් තියෙනවා. මේ ඒ නිසා අවුලක් නැහැ ඕන දෙයක් කරගන්න පුළුවන්. ඉර වෙන්නේම නැතුව වැඩ කරන්නේ හાર્ඩ් එකකින් හින්දා නේ. එහෙම එක එක නොදන්නකම නිසා විවිධ කතා කියනවා. එතකොට එහෙනම් තවදුරටත් මේ දැනුම ලබා ගන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් අදට සමු ගන්නවා. ජය වේවා.